හොඳයි ආදරණීය දරුවනේ 6 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණය විෂය නිර්දේශය තුල අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ 5 වෙනි පාඩම. 5 වෙනි පාඩමේ නම ඔබට මතක ඇති ඇල්ගොරිතම සහ ගැලීම් සටහන්. මේ පාඩමේ නමේ කියවෙන ඇල්ගොරිතම දක්වා අපි පාඩම සාකච්ඡා කරලා ඉවරයි. කලින් පාඩම් කොටස් දෙක තුල අපි කතා කරා පුතේ ගැටලු විසඳීමේ ක්‍රියාවලිය ගැටලු සහ ගැටලු විසඳීමේ ක්‍රියාවලිය ඊට අමතරව අපි දෙවෙනි පාඩම් කොටසෙන් කතා කරා ඇල්ගොරිතම ලියන්නේ කොහොමද කියලා. දැන් චූටි දුවේ පුතේ අපි මේ ඇල්ගොරිතම ලිව්වේ අක්ෂර වලින්. නේද? අපි වාක්‍ය කෙටි වැකි වශයෙන් ලිව්වේ. ඒක ඇල්ගොරිතමයක් දක්වන එක ක්‍රමයක්. ඇල්ගොරිතමයක් දක්වන තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි පුතේ ගැලීම් සටහන් කියන්නේ. දැන් මේක එකපාරට මෙහෙම කිව්වම චූටි දූල පුතාට පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. අපි දැන් තේරුම් ගන්න ඕන කාරණේ මෙන්න මේක. මොකක්ද? අපි ඉදිරියට ගැටලුවක් ආවම මේ ගැටලුව විසඳ ගන්න අපට ඕන වෙනවා. අපි උපකල්පනය කරනවා හිතනවා අපි මේ ගන්න ගැටලු ඔක්කොම පරිගණකය පාවිච්චි කරලා තමයි විසඳන්න යන්නේ කියලා. හරිනේ? ගැටලුවක් තියෙනවා ඒක පරිගණකය භාවිත කරලා විසඳන්න යන්නේ. පරිගණකය භාවිත කරලා ගැටලුවක් විසඳන්න නම් අපට ඒකට අවශ්‍ය යෙදුම් මෘදුකාංග තියෙන්න ඕන. එකක් හෝ කිහිපයක්. හරිනේ? යෙදුම් මෘදුකාංග තියෙන්න ඕන. එහෙනම් එවැනි යෙදුම් මෘදුකාංග හදන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒකේ මූලික අවධිය තමයි මේ ඉගෙන ගනිමින් ඉන්නේ. ෆවුන්ඩේෂන් එක. හරිනේද? මූලික අඩිතාලම. එතකොට දැන් මම ආයෙ කියාගෙන යනවා ගැටලුවක් තියෙනවා ඒක විසඳන්න ඕන පරිගණක පාවිච්චි කරලා ඒ සඳහා යෙදුම් මෘදුකාංග අවශ්‍යයි. යෙදුම් මෘදුකාංග අවශ්‍ය නිසා යෙදුම් මෘදුකාංගයක් හදන්න ඕන. යෙදුම් මෘදුකාංගයක් හදන්න නම් මේ අපට ලැබෙන ගැටලුව එහි ස්වභාවය තේරුම් අරගෙන විශ්ලේෂණය කළා ඒකට විසඳුම මෙන්න මේක කියලා හිතා ගන්නවා. අපි හොයනවා මනසෙන් හොයලා මෙහෙම තමයි කියලා අපි කොළවල ලියලා තේරුම් ගන්නවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ තේරුම් ගත්ත මේ හොයාගත්ත විසඳුම අපි හරියට පිළිවෙලකට ලියා ගන්න ඕන. අනුපිළිවෙලට ලියා ගන්න ඕන. අන්න එකට තමයි පුතේ කියන්නේ අපි ඇල්ගොරිතම ලියනවා කියලා. අපි කලින් පාඩමේ කරේ ඇල්ගොරිතම ලිවීම. හරි නේද? හරි. ඇල්ගොරිතම ලිවීම. දැන් මේ අද පාඩමෙන් කරන්නේ දුවේ පුතේ ඇල්ගොරිතම රූප සටහන් පාවිච්චි කරලා විශේෂිත හැඩතල පාවිච්චි කරලා ඇඳලා පෙන්වනවා. තේරුණාද? හොඳයි. මම මේක මෙහෙම චූටි දුවල පුතාලට තේරෙන ගන්න. මට විශේෂ ඉඩක් ඕන මම මේ ඉඩ මෙන්න මෙහෙම පාවිච්චි කරනවා. ගැටලුවක් තියෙනවා. මේ ගැටලුවට විසඳුමක් අපි හොයා ගන්නවා. ඔය විසඳුම අපි ඇල්ගොරිතමයක් වශයෙන් හඳුනා ගන්නවා. මතකයිනේ ඇල්ගොරිතමයක් කිව්වේ මොකක්ද කියලා? ගැටලුවකට ඇති කරගන්න විසඳුමක් ඒ තුල තිබෙන සියලු ක්‍රියාකාරකම් පිළිවෙලින් දැක්වීම. හරි නේද? අපි තවත් දෙකකින් කියනවා ගැටලුවකට අදාළ විසඳුම එහි සියලු පියවරයන් විසඳුමේ පියවරයන් අනුපිළිවෙලින් දැක්වීම කියලා. හරි. මේ ඇල්ගොරිතමයක් පෙන්වන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා චූටි දුවේ පුතේ. පොඩි කාලේ ඉඳන් මේ ටික අපි තේරුම් ගමු. ඔබේ ටෙක්ස්ට් බුක් එකේ මේ ICT කියවීම පොතේ මේක මේ පැහැදිලිව විස්තර කරලා දක්වලා නැහැ. ඔබ 6 පන්ති නිසා සරලව ඔබට මේ ගැලීම් සටහන තේරුම් කරලා දීලා තියෙනවා ලියන අඳින විදිහ. ඊට පස්සේ ඇල්ගොරිතම ලියන හැටි කියලා තියෙනවා. මම ඒක ඔබට තවදුරටත් ගැඹුරට පොඩ්ඩක් ගිහිල්ලා පැහැදිලි කරනවා මේක තේරුම් ගන්න ලේසි. මෙහෙම කරාම ලේසි නිසා. මොකද්ද මෙහෙම කරාම කියන්නේ? ගැටලුවක් තියෙනවා ඒකට විසඳුමක් පරිගණකයෙන් හොයන්න යන්නේ ඒ විසඳුම පියවරයන් ටික විසඳුමේ පියවරයන් ටික අනුපිළිවෙලින් දැක්වීම ඇල්ගොරිතමයක්. එහෙනම් ඇල්ගොරිතමයක් දක්වන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ ගැලීම් සටහන් අද අපි මේ කතා කරන්න යන එක. මොකද්ද දුවේ පුතේ? ගැලීම් සටහන. අනිත් එක තමයි අපි කියන පුතේ මෙන්න මේ වචනය ටිකක් බරපතල වෙයි ඔබට ව්‍යාජකේත. ඒ නිසා තමයි ඔබට ටෙක්ස්ට් බුක් එකේ මෙච්චර දුරට ඔබ අරන් ආවේ නැහැ. ඇල්ගොරිතමයක් දක්වන්න පුළුවන් ආකාර දෙකයි ව්‍යාජකේත සහ ගැලීම් සටහන්.
ඔබ මේක දල වශයෙන් මතක තියාගන්න බලන්න. හොඳේ දුවේ පුතේ. හරි. අපේ නෝට් එක දාගන්න මේක පස්සේ අවස්ථාවල ඉහළ පන්ති වලට යද්දී උදව් වෙයි. මම මෙහෙම කියන්න. මොකද්ද මේ ව්‍යාජකේත කියන්නේ? මොකද්ද මේ ගැලීම් සටහන් කියන්නේ? ඇල්ගොරිතමය අක්ෂරමය ආකාරයෙන්, ඒ කියන්නේ අකුරු සහිත වැකි වලින් ඇල්ගොරිතමය ලියලා පෙන්නොත් අන්න ඒක ව්‍යාජකේත. අපි දැන් කලින් පාඩමේ කලේ ඇල්ගොරිතමයක් ලිව්වේ අන්න ඒ වගේ එකක් කියලා හිතා ගන්න. හැබැයි ඒ ක්‍රමයෙන්ම නෙවෙයි, ඊට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් ලියන විදිහේ පුංචි වෙනසක් තියෙනවා. පුංචි වෙනසක්. අපි ලියපු විදිහම අනුපිළිවෙල ඒ ඔක්කොම හරි, ලියන එක තව චුට්ටක් උසස් මට්ටමට අපි ලියනවා. එච්චරයි වෙනසකට තියෙන්නේ. හොඳේ? හරි. කොහොම හරි මෙහෙම සරලව තේරුම් ගන්න පුතේ. ගැටලුවකට අපි හොයාගන්න විසඳුම එහි පියවරයන් ටික අනුපිළිවෙලින් දක්වන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අක්ෂරමය දැක්වීම, අනිත් එක චූටි දුවේ පුතේ රූපමය දැක්වීම. පැහැදිලිද? අපි ඉංග්‍රීසි වලින් කියනවා textual representation, graphical representation. අක්ෂරමය නියෝජනය කිරීම, ඉදිරිපත් කිරීම, රූපමය නියෝජනය කිරීම නැත්නම් ඉදිරිපත් කිරීම. හරිද? එතකොට textual presentation and graphical presentation. හරි නේද? මෙන්න මේ ඉදිරිපත් කිරීම ආකාර දෙකක් තියෙනවා. මේ ඉදිරිපත් කිරීම ආකාර දෙකෙන් ඔබට මේ අක්ෂරමය ආකාරය වන ව්‍යාජකේත ක්‍රමය තරමක් තව ඉගෙන ගන්න ඕන ඉහළ පන්තිවලදී. ඒ නිසා ඔබට මේක පහසු වෙන්න ගැඹුරු නොකරන්න දුවේ පුතේ. ඊටාම සරල වැකි වලින් මේක පියවර වශයෙන් ලියන්න කියලා තමයි ඔබට 6 සිලබස් එකේදී උගන්වන්නේ. හරි නේද? හොඳයි. අමතරව තමයි මම මේ කතාව දුවේ පුතේ මෙහෙම එකතු කරේ. හරි නේද? හොඳයි. ඊට පස්සේ මේ පාඩම් කොටසෙන් අපි කතා කරන්න යනවා ගැලීම් සටහන් නැත්නම් රූපමය ඉදිරිපත් කිරීම. මේක හරි විනෝදජනකයි. මේක හරිම රසවත්. නිසා මේක ඔබට 6 ශ්‍රේණියේදී පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඔබ මේකට ගොඩක් කැමති වෙයි. අපි එහෙනම් ඉගෙනගෙන බලමු. ඊට කලින් දැනගන්න එපා මොකද්ද පුතේ ගැලීම් සටහන් කියන්නේ? හරි. අපි දන්නව නේද සර් දැන්ම. ගැලීම් සටහන් කියන්නේ ඇල්ගොරිතමයක් රූපමය ආකාරයෙන් ඉදිරිපත් කිරීම. උඩ තිබ්බ නේද නිර්වචනයක්. අපි ගිහින් බලමු. ඇත්තද මේ කතාව කියලා? ගැලීම් සටහන් ගැන මොකක්ද මේ කියන්නේ? බලන්න. ගැලීම් සටහන් ගැන මොකක්ද මේ කියන්නේ පුතේ? ඇල්ගොරිතමයක පියවර රූපමය ආකාරයෙන් ඉදිරිපත් කිරීම. හරිනේ පුතේ? ඔන්න මං කිව්වා රූපමය ආකාරයෙන් ඉදිරිපත් කරනවා. මොකක්ද? ඇල්ගොරිතමයක පියවර. තවත් විදිහකින් කිව්වොත් ගැටලුවකට අදාළව ගොඩනගන ලද විසඳුම රූපමය ආකාරයෙන් ඉදිරිපත් කිරීම. ගැලීම් සටහන්. ගැටලුවකට අදාළව ගොඩනගන ලද විසඳුම අක්ෂරමය ආකාරයෙන් ඉදිරිපත් කිරීම තමයි කලින් පාඩම් කොටසදී අපි කරේ. දැන් එහෙනම් මේ චුටි දුවල පුතාලා මේක හොඳට තේරෙනවා. අපි යමු පුතේ එහෙනම් මේ ගැලීම් සටහන් කොහොමද අඳින්නේ, මොනවද මේක ඇතුලේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලන්න. ඔබේ අච්චුපොත ගත්තොත් දුවේ පුතේ, ඔබේ අච්චුපොතේ තියෙනවා පිටු අංක 59 තුල ගැලීම් සටහන් වලට හැඳින්වීමක්, රූපමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් කියලා. එහි තිබෙනවා යම් රූප සටහන් ටිකක් සහ ඒවා විස්තර කරලා. මා එම වගුවම මෙතෙන්ට ගත්ත පිටු අංක 59න් පිටු අංක 60ට ගියාමත් ඔබට මේ රූප සටහන් ටික දකින්න පුළුවන්. මා එම රූප සටහන් ටිකමත් ඉස්සරහට ගත්තා. හරි නේද? ඔබට එතකොට මේක සමීප බවක් දැනේ. එහෙනම් චූටි දුවේ පුතේ, ඔබේ මේ ICT කියවීම පොතේ තියෙන රූප සටහන් ටික ඒ විදිහටම අරගෙන මම ඔබට කියලා දෙනවා කොහොමද අපි රූපම ඉදිරිපත් කිරීමක් එහෙම නැත්නම් ෆ්ලෝ chart එකක් ගැලීම් සටහනක් අඳින්නේ කියලා. හොඳයි. දැන් ඔබට පහසු වෙන්න මේක පොඩ්ඩක් සකස් කරගන්නවා මේ විදිහට. ඔබට පෙනේවි. හරි. මොනවද පුතේ මෙතන තියෙන්නේ? සංකේත කිහිපයක් තිබෙනවා. මෙන්න මේ සංකේත විතරයි චොටි දුවේ පුතේ මේක අඳිද්දි පාවිච්චි කරන්න පුළුවන්.
මේ සංකේත ටික විතරයි. බලමු මේ රූප සටහන එකින් එක අපි අරගෙන බලමු. මොකද මේ රූප සටහන් විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන් සංකේත ටික විතරයි. පළමු සංකේතය මෙන්න මේ ආකාරයෙන් තියෙනවා. යම් දරුවෙකුට ඕනනම් මෙන්න මේ විදිහට අඳින්නත් පුළුවන්. මම ඔබට ඇඳලා පෙන්වන්නම්. ඔබට පුළුවන් මෙන්න මේ විදිහට මෙහෙම අඳින්නත්. හරි නේද? හරි. එහෙනම් මේ මොකද්ද පුතේ? පළවෙනි සංකේතයෙන් පෙන්වන්නේ ආරම්භය සහ අවසානය. ඔබ මේ උදාහරණේ තියෙන ආකාරයට ආරම්භය කියන වචනය හෝ අවසානය කියන වචනය මේක ඇතුලේ ලියන්න ඕන. තේරුණාද දුවේ පුතේ? හරි. එහෙනම් ඔබට දැන් පළවෙනි සංකේතය ගැන අවබෝධයක් තියෙනවා. ඒක හරි. හැම ගැලීම් සටහනකම මුලට සහ අවසානයට මේ හැඩතලය, මේ සංකේතය, මේ ෂේප් එක එන්න ඕන. ඒ තුල ආරම්භය සහ අවසානය කියලා ලියලා තියෙන්නත් ඕන. ඔබ අර කලින් පාඩමේදී ඇල්ගොරිතමය ලිවීම කරලා වගේ. හොඳයි. දෙවෙනි එකට යමු. මෙන්න මේ විදිහට සමාන්තරාශ්‍රයක හැඩය අපි පාවිච්චි කරනවා ආදානයක් හෝ ප්‍රතිදානයක් පෙන්වම් කරන්න. මොකද්ද පුතේ? ආදානයක් හෝ ප්‍රතිදානයක් පෙන්වම් කරන්න. උදාහරණයක් විදිහට ශිෂ්‍යයාගේ ලකුණු ඇතුළත් කිරීම, පළතුරු සලාදය පිළිගැන්වීම, ලී පුටුව ලබා ගැනීම මතකද නේද? හරිද? තේ කෝප්පය පිළිගැන්වීම මතකයි නේද? අන්න ඒවා ප්‍රතිදාන. සංඛ්‍යා සමූහය ලබා ගැනීම ආදානයක්. හරි නේද? එහෙනම් දත්ත ඒ කියන්නේ මේ ගැටලු විසඳන්න අවශ්‍ය කරුණු ගැටලුවේ ක්‍රියාදාමය තුළට යොමු කිරීම තමයි ආදානය. අවසාන වශයෙන් ලැබෙන දේ තමයි ප්‍රතිදානය. හරි. ඒ දෙකම පෙන්වන්නේ පුතේ මෙන්න මේ හැඩතලයෙන්. පැහැදිලිද? තේරුණාද? හොඳයි. අපි යමු ඊළඟ එකට. මෙතන තියෙනවා ඔබට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට බලන්න. ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. ඍජුකෝණාශ්‍රය මොකද්ද? එක්කෝ මේක ක්‍රියාවලියක් එහෙම නැත්නම් සැකසීමක් පෙන්වන්නේ. අපි ක්‍රියාවලිය දන්නවනේ. මෙන්න මේ කාර්ය, මෙන්න මේ කාර්ය, මේ කාර්ය වශයෙන් කාර්යයන් පෙන්වන්නේ ඍජුකෝණාශ්‍ර තුල. සමාන්තරාශ්‍ර බෑ. අර ඕවල් ෂේප්ස් වගේ ෂේප්ස් බෑ. හරි නේද? රයිට්. ඍජුකෝණාශ්‍රයක් මොන? මෙතන බලන්න එක උදාහරණයක් දෙනවා. සීනි හා බටර් මිශ්‍රණයට බිත්තර එකින් එක එකතු කරමින් ගසා ගැනීම. සකසා ගන්න එක නේද? ඔබේ පොතේ තිබුණ චොක්ලට් කේක් එකක් හදන්නේ කොහොමද කියලා. අන්න ඒකට අදාළ ක්‍රියාවලියට අදාළ කොටසක් මේ දීලා තියෙන්නේ. තව උදාහරණයක් තියෙනවා. යමක වර්ගඵලය හොයන්න අපි පාවිච්චි කරන දිගපල්ල දිග ගුණ කිරීම පල්ලනේ. එහෙනම් මේ දිගපල්ල ආශ්‍රිතව කරන මේ ගණනය කිරීම මේ විදිහට පෙන්නලා තියෙනවා. ක්‍රියාවලිය. හරි නේද? හොඳයි. එහෙනම් චූටි දුවල පුතාලා ක්‍රියාවලියක් ආවොත් ඒක දාන්න ඕන ඍජුකෝණාශ්‍රයක් තුල කියලා දැන් දන්නවා. හොඳයි. මතකයිනේ අපි ආරම්භය සහ අවසානය මෙම සංකේතය, ආදානය සහ ප්‍රතිදානය මෙම සංකේතය, ක්‍රියාවලියක් නැත්නම් සැකසීමක් යම් කාර්යයක් තියෙනවා නම් මෙන්න මේ සංකේතය. අපිට ඊළඟට එනවා පුතේ මේ ඩයමන්ඩ් ෂේප් එක. දියමන්ති හැඩය. මේකෙදි කතා කරන්නේ පුතේ යම් තීරණයක් ගැනීමක්. පැහැදිලි නේද? යම් තීරණයක් ගැනීමක් තමයි මෙතන බලන්නේ. බලමු. පළමු සංඛ්‍යාවට වඩා දෙවෙනි සංඛ්‍යාව විශාලද? මෙන්න මේ ක්වෙස්චන් මාක් එකක් එනවා. පැහැදිලි නේ මේ? එක පැත්තකට ඔව්, එක පැත්තකට නැත. බලමු. පළමු සංඛ්‍යාවට වඩා දෙවෙනි සංඛ්‍යාව විශාලද? විශාල නම් ඔව්, විශාල නැත්නම් නැහැ. හරි. ලේසි. ඔබට ඒක තේරෙන්න ඕන නේද පුතේ? මේ තියෙන්නේ අපි ගැටලුවකට විසඳුම් හොයද්දී ඒ විසඳුම නැමැති ක්‍රියාවලිය තුල අපිට හිතන්න අවස්ථා තියෙනවා. ඒකද මේකද? ඒකවද මේවද? අන්න ඒ වගේ තීරණ ගැනීමක් අපිට මෙන්න මේ සංකේතය පාවිච්චි කරලා අඳින්න පුළුවන්. තේරුණාද? හොඳයි දුවේ පුතේ. අපි එහෙනම් යමු අවසාන වශයෙන් අපි මතක තබා ගන්න ඕන සංකේතය තමයි මෙන්න මේ ඊහිස්. ඉහළට පහළට තියන්න පුළුවන්, වමට දකුණට තියන්න පුළුවන්, දෙපසට තියන්න පුළුවන්, ඉහළ පහළ තියන්න පුළුවන්. මෙම ඇන්ගල් එකට තියන්න බෑ. කෝණාකාර. එහෙම තියන්න බෑ. හරි නේද පුතේ? රයිට්. දත්ත ගැලීම තමයි මෙතන පෙන්වන්නේ.
දත්ත ගැලීමේ දිශාව ඇත්තටම පෙන්වුම් කරනවා. මේ බලන්න පුතේ ඉහළට හෝ පහළට වමට හෝ දකුණට. එහෙනම් චූටි දූල පුතාලා දැන් ගැලීම් සටහනක් අඳින්න අවශ්‍ය වන සංකේත ටික පහසුවෙන් ඉගෙන ගත්තා. චුට්ටක් මතක් කරගමු පුතේ. මතකයිනේ ආරම්භය සහ අවසානය මෙම හැඩයෙන්. ආදානය සහ ප්‍රතිදානය මෙම හැඩයෙන්. ක්‍රියාවලියක් හෝ සැකසුමක් මෙම හැඩයෙන්. තීරණයක් ගැනීමක් මෙම හැඩයෙන්. දත්ත ගැලීමක් මේ ඊහිස් පාවිච්චි කරන්න ඊතල. හරි එහෙනම් දුවේ පුතේ අපි යමු ගැලීම් සටහනක් අඳින්න. මේ සඳහා මම පාවිච්චි කරන්නේ ගැටලු විසඳීමේ ක්‍රියාවලිය තුල පාවිච්චි කරා අපි ගැටලු 7ක්. ඒ ගැටලු 7ම අරගත්ත අපි ඇල්ගොරිතම ලිවීම කරන්න. ඇල්ගොරිතම ලියන එකට ඒ ගැටලු 7ම ගත්තා. ඔබට හොඳ හුරුවක් ලබන්න. ඒ ගැටලු 7ම මම ගන්නවා පුතේ මේ ගැලීම් සටහන තුල පෙන්වන්න. ඒ කියන්නේ ගැලීම් සටහනක් ගොඩ නැගෙන ආකාරය පෙන්වන්න උදාහරණ වශයෙන් ඒ 7ම ගන්නවා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ආදාන ක්‍රියාවලි සහ ප්‍රතිදාන කියන සංරචක තුල දක්වන්නේ කොහොමද? මේ යම් ගැටලුවක් ඊට පස්සේ ඇල්ගොරිතමයක් ලිවීම තුල දක්වන්නේ කොහොමද මේ ගැටලුවක්? ඊට පස්සේ බලනවා මේ ඇල්ගොරිතමයම ගැලීම් සටහනක් තුල දක්වන්නේ කොහොමද කියලා. එහෙනම් චොඩි දුවේ පුතේ අපි යමු එකින් එක කතා කරලා ඉන්න. හොඳයි දුවේ පුතේ අපේ පළවෙනි ගැටලුව පළතුරු සලාදයක් සාදාගන්නේ කෙසේද? හොඳයි මේ ගැටලු ටික අපි කතා කරමු. පළතුරු සලාදයක් සාදාගන්නේ කෙසේද කියන ගැටලුව අපි ගැලීම් සටහනක් තුල දක්වන්න ඕන. මට ඉඩකඩ පොඩි ගැටලු වෙන්න පුළුවන්. මේ ඉඩකඩ තුල මම ඔබට කළමනාකරණය කරගෙන ඔබට මේක ඇඳලා පෙන්වනවා. හරි. මුලින්ම මොකක්ද දෙන්නද පුතේ? ආරම්භය. මතකයිනේ හැඩේ? අපි ගමු පුතේ. මතකයිනේ පුතේ හැඩේ? රයිට්. මම ඒ හැඩය අපිට මෙන්න මෙතන තියෙන හැඩතල වලට අනුව මෙන්න මේ හැඩතලයෙන් ගන්නවා පුතේ. හරි. මට මේ වගේ හැඩතලයකින් තමයි ඒක ගන්න වෙන්නේ. මම මේක ඇතුලේ ලියනවා දරුවනේ ආරම්භය කියලා. හරි. හොඳයි ආරම්භය. අනිවාර්යෙන් පුතේ මතක තියාගන්න ඊහිසක් පාවිච්චි කළ යුතුමයි ගැලීම පෙන්වන්න. හරි නේද? ඕකේ. මං එහෙනම් ඊහිසක් ගන්නවා මෙතනින්. හරි. ඔන්න ආරම්භය. මම හිමින් කියලා දෙන්නම් පළවෙනි එක. හරිද? ඊට පස්සේ පුතේ ආරම්භයේ තියෙනවා දැන් තියෙන්නේ පළවෙනි එක ආදානය කරන්න. පළතුරු සලාදයක් හදන්න මොනවද ආදානය කරන්නේ? පළතුරු ආදානය කරනවා. සීනි ආදානය කරනවා නේද? මේ ටිකනේ. මුලින්ම අපි මෙතන ගමු මෙහෙම පුතේ පළතුරු. හොඳේ? රයිට්. මොකද අපි අතර මේ පරිගණක ආශ්‍රයෙන් විසඳීමකට හරියන්න මේක උපකල්පන සහිතව තමයි කරන්න ඕන. හොඳයි දුවේ පුතේ අපි ගන්නවා මෙන්න මේ ෂේප් එක. හරි. මට අවශ්‍ය මෙන්න මෙයාව. පළතුරු ලබා ගැනීම. හරි. මෙහෙම මම පොඩියට ලියනවා මට ඉඩකඩ පොඩ්ඩක් කළමනාකරණය කරගන්න ඕන නිසා. දරුවන්ගේ පොතේ බැලුවොත් තියෙනවා විවිධ පළතුරු ලබා ගැනීම කියලා ඔබේ ටෙක්ස්ට් බුක් එකේ කියවීම පොතේ මේක තියෙනවා. හොඳයි. එහෙනම් පළතුරු ලබා ගැනීම හරි ඔබේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන කොටස විදිහට අනුව ඔබට ඕනම් පුළුවන් කරගන්න. අපි යනවා පුතේ ඊළඟට ඊතලයක් එන්න ඕන පහළට මෙන්න ඊහිස. ඊට පස්සේ මට අවශ්‍යයි පුතේ හැඩයක් මොකක්ද? මෙන්න මේ හැඩය අවශ්‍යයි සැකසීමක් පෙන්වන්න. ඍජු කෝණාශ්‍රයක්. හොඳයි. මෙන්න පළවෙනි මට අවශ්‍ය ක්‍රියාවලිය මම මෙතන ලියනවා. ලබාගත් පළතුරු මොකද කරන්නේ පුතේ ඉස්සෙල්ලම? මතකද හොඳින් සෝදා ගන්න ඕන. පළතුරු සෝදා ගැනීම මං කෙටි කරලා ලියනවා.
පළතුරු සෝදා ගැනීම. හරි. ඊට පස්සේ නැවතත් අපි ගම්මු මේ හැඩයම ඊතලයක් දාන්න ඉඩ තියලා මං ඊළඟ ක්‍රියාවලිය ගන්නවා. මං ඊ හිසක් දාන දුවේ පුතේ. හරි. මෙන්න මේ විදිහට. හරි. පළතුරු සෝදා ගත්තට පස්සේ මොකද කරන්නේ? අපි පොඩි කැබලි වලට කපා ගන්නවා කියලා තමයි අපි කලින් කතා වුණේ. අපි කලින් යොදාගත්තේ. එහෙනම් පළතුරු කැබලි වලට කැපීම කියලා මං කෙටි කරගන්නවා. නැත්තම් කපා ගැනීම. හරි. දැන් අපට අවශ්‍යයි ඊ හිසකින් පහළට දත්ත ගැලීම පෙන්වන්න ඊළඟ අවස්ථාව. හරි නේද? හොඳයි. ඊළඟ අවස්ථාව වෙන්නේ දුවේ පුතේ ඍජු කෝණාශ්‍රයක් අරගෙන මම මෙතෙන්ට ගන්නවා. කපාගත්ත පළතුරු වලට මොකද කරන්නේ? මොකක්ද අපි කරේ පුතේ? ඒ කැබලි සියල්ල වාජනයකට දැම්මා. හරි. මම ඔබට මෙහෙම ඊ හිසක් ගන්නවා. පළතුරු කැබලි වාජනයකට දැමීම නැත්තම් දමා ගැනීම මං කෙටි කරා. වාජනයකට වෙන්න ඕන. හරිනේ? හරි. ඊට පස්සේ දුවේ පුතේ ඊළඟ දත්ත ගැලීම මං පෙන්වන්න ඕන. මෙන්න මං දත්ත ගැලීම පෙන්නුවා. ඊට පස්සේ මට අවශ්‍යයි තවත් ක්‍රියාවලියක් තියෙනවා නේද? කාර්යයක් පළතුරු කැබලි භාජනයට දාලා මොකද කරන්නේ? අවශ්‍ය පමණට සීනි එකතු කර ගැනීම. ඊළඟ කාර්යය. හරි. මම නිල් පැහැයෙන් මේක ලියන්නම්. අවශ්‍ය පරිදි සීනි එකතු කර ගැනීම කියලා මම ලිව්වා. හරිද? බලන්න දුවේ පුතේ ආරම්භ කරා පළතුරු ටික ආදානය කරා පළතුරු සෝදා ගැනීමේ ක්‍රියාව කරා පළතුරු කැබලි වලට කැපීමේ ක්‍රියාව කරා පළතුරු කැබලි භාජනයට දැමීමේ ක්‍රියාව කරා අවශ්‍ය පරිදි සීනි එකතු කර ගැනීම කළා. මේ සියල්ල මේ කාර්යයන් ටික මේ ක්‍රියාවලින් ටික අවසන් වෙද්දී අපට පළතුරු සලාදය ලැබෙන්න ඕන. එහෙනම් අවුට්පුට් එකක් තමයි අපි පෙන්වන්න ඕන. මම ඊ හිසට පොඩ්ඩක් ඉඩ තියලා මෙන්න මෙහෙම අවුට්පුට් එක ඔබට පෙන්වනවා. අපි ඊ හිසත් ඇඳලින් මොනේ පුතේ. හරි. දැන් මෙතන ලියන්න ඕන අවුට්පුට් එක අපිට අවශ්‍ය වෙන අපි ගත්ත අවුට්පුට් එක මොකද්ද පුතේ? පළතුරු සලාදය පිළිගැන්වීම. අවුට්පුට් කරනවනේ. හා. පළතුරු සලාදය පිළිගැන්වීම. හරි. මෙන්න දරුවනේ අපි පළතුරු සලාදයක් සාදාගන්නේ කෙසේද කියන ගැටලුවට අදාළව අපේ ගැලීම් සටහන ගොඩනගාගෙන අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ. අවසානයේ මට පුංචි ඊ හිසක් එකතු කරන්න ඕන. මේකට එකතු කරලා මම මෙහි අවසානයේ මෙන්න මෙහෙම සනිටුහන් කරනවා දක්වනවා. පොඩි ඉඩක් තියෙන නිසා මං පොඩියට මේ කොටස ගන්නවා පුතේ. මට තියෙන සීමිත ඉඩ නිසා මෙතන ලියනවා අවසානය කියලා. පුංචි වෙනසකට තියෙන්නේ පුතේ ආරම්භය සහ අවසානය සඳහා ගත්ත හැඩතල දෙක. මේක පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට කිසිම ගැටලුවක් නැහැ. හරි නේද? එහෙනම් දුවේ පුතේ බලන්න පළතුරු සලාදයක් සාදාගන්නේ කෙසේද කියන ගැටලුව අපි ඒ සඳහා වන ඇත්තටම ඒ ඇල්ගොරිතමය අපි රූපමය ආකාරයෙන් ඉදිරිපත් කරා ෆ්ලෝ chart එකක් ගැලීම් සටහනක් වශයෙන් ආරම්භය සහ අවසානය තියෙනවා. මෙන්න පළතුරු ලබා ගැනීම නැමැති ඉන්පුට් එක තියෙනවා.
මෙන්න පළතුරු සලාදය පිළිගැනීම නැවති අවුට්පුට් එක තියෙනවා. පළතුරු සෝදා ගැනීම, කැබලි වලට කැපීම, භාජනයකට දැමීම සහ ඒවට සීනි එකතු කර ගැනීම කියන මේ බලන්න පුතේ. මම මේ වර්ණයෙන් පෙන්නන්න. මේ ටික සමස්තය ගත්තොත් මේ කාර්යයන් හතර තමයි පුතේ ක්‍රියාවලිය වෙන්නේ. මේ කොටස තමයි පුතේ ආදානය වෙන්නේ. මේ කොටස තමයි දරුවනේ හරි ප්‍රතිදානය වෙන්නේ. තේරුණාද? මං එහෙනම් ගැටළු විසඳීමේ ක්‍රියාවලියේ ප්‍රධාන සංරචක තුනත් ඔබට මේ තුල වෙන් කරලා පෙන්වනවා. මේ ඔක්කොම ක්‍රියාවලිය. ඔබට මේ ලියුවෙන් තත් අඳුර ගන්න පුළුවන් රුචිකෝණාශ්‍ර තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් චුටි දුවේ පුතේ අපි අපේ පළවෙනි ගැටලුව ඊටාම පහසුවෙන් අපි ඇල්ගොරිතමය රූපමය ආකාරයෙන් ඉදිරිපත් කරා ගැලීම් සටහනක් තුල දැක්වුවා. අපි යමු එහෙනම් දෙවෙනි ඊළඟ ගැටලුව සාකච්ඡා කරන්න. අපේ දෙවන ගැටලුවෙන් අපිට කියන පුතේ යම් ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය කොපමණද? ඔව් ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය තමයි අපිට හොයන්න තියෙන්නේ. අපි බලමු මේකට අදාළව ගැලීම් සටහන කොහොමද වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි වැඩේට බහිමු පුතේ. මම මෙහිදීත් රතු වර්ණය පාවිච්චි කරනවා ඔබට මේ හැඩතල පෙන්වන්න ඕන නිසා. මොකද්ද පුතේ ඉස්සෙල්ලම කරන්න ඕන? ආරම්භය. මතකයි නේද? හරි. මම මේ තුල ලියනවා ආරම්භය. හරි. අපි ගනිමු පහළට දත්ත ගැලීම ආරම්භයෙන් පස්සේ මෙන්න පුතේ දත්ත ගැලීම. හරිද? ඊළඟ අවස්ථාවට ගලාගෙන යනවා කියලා තමයි කියන්නේ. ඊළඟට අපට අවශ්‍ය වෙනවා පුතේ මොකද්ද? මෙහි ඉන්පුට් එකක් පෙන්වන්න. මම ඉන්පුට් එක මෙතෙන්දී පොඩ්ඩක් වර්ණය වෙනස් කරනවා. හරි නේද? මෙන්න ඉන්පුට් එක. ඔබට වෙන් කරලා හඳුනා ගන්න පොඩ්ඩක් මම වර්ණය වෙනස් කරනවා. අපි ඉන්පුට් එක ලියමු නැත්නම් ආදානය ලියමු. මොනවද පුතේ ආදානය කරන්නේ? ආරම්භයේ පස්සේ ආදානය කරන්නේ පළවෙනි ආදානය තමයි දිග නේද? දිග ලබා ගැනීම. දැන් ඔබට මං කෙටියෙන් මෙතන ලියුවා පොඩි ඉඩක් තියෙන නිසා දරුවෙකුට ලියන්න පුළුවන් ඍජුකෝණාශ්‍රයේ දිග ලබා ගැනීම. මං ආයි කියන පුතේ ලියුවේ නැති නිසා ඔබට හොඳට මතක හිටින්න ඍජුකෝණාශ්‍රයේ දිග ලබා ගැනීම කියලා ලියන්න. ඍජුකෝණාශ්‍රයේ දිග ලබා ගැනීම. හරි. ඊළඟ කාරණේ. තව ඉන්පුට් එකක් තියෙනවා පුතේ. මම ඉන්පුට් මේ නිල් වර්ණයෙන් ගන්න පුතේ. හරි. මෙතන ඍජුකෝණාශ්‍රයේ පළල ලබා ගැනීම. හරිනේ? ඍජුකෝණාශ්‍රයේ දිග ලබා ගැනීම, ඍජුකෝණාශ්‍රයේ පළල ලබා ගැනීම. දැන් ආදානයන් ටික සම්පූර්ණයි. ආදානයන් ටික මේ ක්‍රියාවලිය තුල ඉදිරියට ගමන් කරනවා. හරි නේද? රයිට්. ඊට පස්සේ පුතේ අපට තියෙන්නේ සැකසුමක් නැත්නම් ක්‍රියාවලියක් පෙන්වීම. හරි නේද? මම නැවතත් රතු පැහැ ගන්නවා මේ ක්‍රියාවලිය පෙන්වන කොටසට. මොකක්ද මෙහි ක්‍රියාවලිය දුවේ පුතේ? වර්ගඵලය ලබා ගන්න කොහොමද ඍජුකෝණාශ්‍රයක? වර්ගඵලය ලබා ගන්න පුතේ දිග පළලින් ගුණ කරලා. එහෙනම් මම මෙහෙම ලියන පුතේ අපිට ලියන්න පුළුවන් දිග ගුණ කිරීම පළල කියලා. තව ලියන්න පුළුවන් වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල කියලා. හරිනේ පුතේ? වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. එහෙම ලියන්නත් පුළුවන්. නැත්තම් ලියන්න පුළුවන් ඔබට දිග ගුණ කිරීම පළල කියලා. මේක තමයි සිද්ධ වෙන කාර්ය. වැඩේ නේද? ඒක තමයි කාර්ය. හරි. ඒක ලියුවා. එහෙනම් අපි ඊළඟ අවස්ථාවට දත්ත කලාගෙන යාම පෙන්වමු. හරි. දිග ගුණ කිරීම පළල වුණාට පස්සේ අපිට කෙලින්ම අවුට්පුට් එකක් ලැබෙනවා.
හරි නේද පුතේ? අපිට කෙලින්ම ලැබෙන අවුට්පුට් එක මම මේ නිල් පැහැයෙන් පෙන්වනවා ඔබට. හරි ඔබට මේක දැන් තේරෙනවා. වර්ගඵලය ප්‍රකාශ කිරීම එහෙම නැත්නම් ලබා ගැනීම කියන්න පුළුවන්. ඔබේ පොතේ තියෙනවා පුතේ ඔබේ තොරතුරු තාක්ෂණ අච්චු පොතේ කියවීම පොතේ තියෙනවා වර්ගඵලය ප්‍රකාශ කිරීම. හරියට හරි. ඒකත් හරියටම හරි. මම අමතරව කිව්වා වර්ගඵලය ලබා ගැනීම අවුට්පුට් කර ගැනීම කියන අදහසින්. ඊට පස්සේ මට අවශ්‍යයි පුතේ පහලට ඊතලයක් දාන්න මේ ගැලීම අකණ්ඩව සිදුවන බව පෙන්වන්න. ඊට පස්සේ අපි අපේ අඳින ලද මේ ෆ්ලෝ chart එක මේ ගැලීම් සටහන අවසන් කරන්න ඕන. ඒ නිසා මෙන්න පුතේ අවසානය මෙතන මං ලියනවා. හොඳයි ආදරණීය චූටි දරුවනේ යම් ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයක කොපමණද කියන ගැටලුව අපි ඉදිරියට ආවට පස්සේ මේක පරිගණක ආශ්‍රයෙන් විසඳන්න නම් යෙදුම් මෘදුකාංගයක් නිර්මාණය කරන්න ඕන. එකී යෙදුම් මෘදුකාංගයේ මූලික ක්‍රියාපිළිවෙල අපි කොලයක් මත නිරූපණය කරනවා ගැලීම් සටහනක් විදිහට. ඔන්න මම සම්පූර්ණ කතාව කිව්වා. හරි නේද? ගැලීම් සටහනක් නිරූපණය කරද්දී මෙන්න පුතේ ආරම්භය දිග සහ පළල ලබා ගන්නව ඉන්පුට් කරනවා. දිග පළලෙන් ගුණ කරලා ප්‍රොසෙස් එකක් කරලා වර්ගඵලය ලබා ගැනීම නැති අවුට්පුට් එක කරනවා. මම මේ සංරචක තුන මේ චූටි දූල පුතාලට වෙන් කරලා පෙන්වන්නම්. මේ තියෙන්නේ දුවේ පුතේ ආදානය. මේ කාර්යයන් දෙකම ආදානයට අයිති. මේ තියෙන්නේ ක්‍රියාවලිය. මේ තියෙන්නේ දුවේ පුතේ ප්‍රතිදානය. ආදානය ක්‍රියාවලිය සහ ප්‍රතිදානය මෙන්න මේ ගැලීම් සටහන තුල ආරම්භය සහ අවසානය තුල සම්පින්ඩය වෙලා තියෙනවා. එහෙනම් මෙන්න අපි දෙවෙනි ෆ්ලෝ chart එක ගැලීම් සටහනත් ඇඳ අපේ දෙවෙනි ගැටලුව සඳහා. දැන් චූටි දුල පුතාලා මොකද කියන්නේ? ෆ්ලෝ chart අමාරුද? නෑනේ. හරිම රසවත් නේ. ඔබ මේකට කැමති නේද? හරිම විනෝදජනකයි. මේ විදිහට රූප සටහන ඇඳ මේක ගොඩනගන එක හරිම විනෝදජනක අත්දැකීමක්. ඒ අත්දැකීම අපි තව ලබා ගමු තුන්වෙනි ගැටලුවත් අරගෙන. අපේ තුන්වෙනි ගැටලුවෙන් මොකක්ද අපිට මේ කරන්න කියන්නේ? සංඛ්‍යා සමූහයක එකතුව කොපමණද? හරි. අපි බලමු අපට සංඛ්‍යා සමූහයක් ලැබිලා තියෙනවා. මේ සංඛ්‍යා සමූහය එකතුව කොපමණද කියලා බලන්න වෙනවා. හරි. දැන් මේකට අපිට මොකද්ද පුතේ මුලින්ම කරන්න තියෙන්නේ? ඔබට මතකයි. ආරම්භය කියන එක පෙන්වන්න ඕනනේ. හරි. මෙන්න පුතේ ආරම්භය මම මේක තුල නිල් පැහැයෙන් ලියනවා ආරම්භය කියලා. හරි. පහළට ගැලීමක් දත්ත ගැලීමක් පෙන්වන්න ඕන. එක අඛණ්ඩව පහළට ගලාගෙන එනවා කියලා. හරි. ඔන්න ආරම්භයේ තියෙනවා. සංඛ්‍යා සමූහය අරගෙන එකතු කරලා එකතුව ප්‍රතිදානය කරන්න ඕන. මේකයි කරන්න තියෙන්නේ. හරිනේ දුවේ පුතේ? පුතේ අපි ඊළඟට ගන්න ඕන ආදානයක් නේද? ඔබට මතකයි මේ සමාන්තර ආශ්‍රයක හැඩය. මේක තමයි අපේ ආදානය වෙන්නේ. හරි. ඔබට දැන් හොඳට මතකයි මම නිල් පැහැය අරගෙන මේක ලියලා පෙන්නන්නම් පුතේ. මම ගන්නව මොකද පුතේ ආදානය කරන්නේ සංඛ්‍යා සමූහය. ඒතර මෙතන ලියනවා සංඛ්‍යා සමූහය ආදානය කියලා. දූල පුතාලා ලියන්න සංඛ්‍යා සමූහය ආදානය කිරීම කියලා. මොකද පුතේ සංඛ්‍යා සමූහය ආදානය කිරීම. හරි නේද? හොඳයි. අපි යමු ඊළඟ එකට පුතේ. ඊළඟට මට අවශ්‍ය හැඩතලය තමයි මෙන්න මේ ඊ හිස අවශ්‍ය වෙනවා සම්බන්ධතාවය පෙන්වන්න දිගටම තියෙනවා කියලා.
ඊළඟට මට අවශ්‍යයි ආදානය කරපු මෙන්න මේ සංඛ්‍යා ටික එකිනෙක එකතු කරන්න. මේක තමයි ක්‍රියාවලිය. හරි. මෙතන මං ලියනවා පුතේ. මොකද්ද? සංඛ්‍යා එකතු කිරීම. සංඛ්‍යා එකතු කිරීම. මේක තමයි 6 ශ්‍රේණි චූටි දූල පුතාට ලියන්න තියෙන සරලම ක්‍රමය. මේක සාමාන්‍ය පෙළ ඒ කියන්නේ 11 ශ්‍රේණියේදී ඊට අමතරව උසස් පෙළදී අපි ලියන පුතේ එහෙම ලියුවොත් එකතුව සමානයි n1 ධන n2 ධන n3 ධන තිත් කිහිපයක් තිබ්බම එහෙමත් පිළිගන්නවා අපි ටිකක් ඇඩ්වාන්ස් ක්‍රමයට ලියනවා. 6 ශ්‍රේණියේ අපේ පොඩ්ඩෝ ටික මෙහෙම ලිව්වම හොඳටම ඇති. හරි නේද? ඔබට පුළුවන් නම් ඒ ක්‍රමය අල්ලගන්න. කිසි ගැටලුවක් නැහැ. හොඳයි. සංඛ්‍යා එකතු කිරීමෙන් පස්සේ මෙන්න පුතේ ආරම්භය කරා මෙන්න සංඛ්‍යා සමූහය ආදානය කරා මෙන්න ඒ ආදානය කළ සංඛ්‍යා ටික එකිනෙක එකතු කරා. දැන් මොකද්ද තියෙන්නේ පුතේ? එකතු කළ සංඛ්‍යා ටික ප්‍රතිදානය වෙන්න ඕන. අපි මෙතන දත්ත ගැලීම පෙන්වන්න පහලට මං හිස ගන්නවා. ඊට පස්සේ මට අවශ්‍යයි අවුට්පුට් එක පෙන්වන්න පුතේ. මෙන්න මං අවුට්පුට් එක ගන්නවා දැන්. හරි. මේක තුල ලියන්න ඕන ප්‍රතිදානේ නැත්නම් අවුට්පුට් එක මොකක්ද කියලා. මොකක්ද පුතේ අවුට්පුට් එක මොකක්ද අපෙන් ඉල්ලන්නේ? මෙන්න මේ ආව ඉල්ලන්නේ. එතකොට අපි ලියනවා එකතුව ප්‍රතිදානය කිරීම කියලා. හරි. නිතරම උත්සාහ කරන්න මේ හැඩතලය තුනම ලියන්න. නේද? හැඩතලය තුලම ඔබට ලියන්න පුළුවන් පෑන් තුඩ ඔබේ පුංචි සිහින් ඔබට හොඳට ලියන්න පුළුවන්. දැන් පුතේ අපේ සංඛ්‍යා සමූහයක එකතුව කොපමණද කියන ගැටලුවට අදාළ ගැලීම් සටහනේ අවසානයේට අපි ළඟා වෙමින් ඉන්නේ. ගැලීම පෙන්වන්න ඕන. ඊට පස්සේ මෙහි අවසානය පෙන්වන්න ඕන. හොඳයි දුවේ පුතේ අපේ තුන්වන ගැටලුවට අදාළ ගැලීම් සටහන. තවත් විදිහකින් කිව්වොත් සංඛ්‍යා සමූහයක් තිබෙනවා. ඒ සංඛ්‍යා සමූහය එකතුව කොච්චරද කියලා කොපමණද කියලා අපට ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව පරිගණක අනුසාරයෙන් විසඳ ගන්න නම් අපට යෙදුම් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. එහෙනම් මේ ගැටලුව විසඳන්න සමත් වන හැකියාව තියෙන යෙදුම් මෘදුකාංගයක් නිර්මාණය කරන්න ගියාම අපි ඒකට විසඳුමක් නිර්මාණය කරන කොහොමද යෙදුම් මෘදුකාංගය වැඩ කරන්න ඕන කියලා පරිගණකය තුළ ඒක අපි ඒ විසඳුමට කියනවා ඒ ක්‍රමවේදයට කියන ඇල්ගොරිතමය කියලා. ඒ ඇල්ගොරිතමය අපි ගැලීම් සටහනකින් මෙතන පෙන්වුවා මෙන්න. දැන් මම හැම ගැටලුවෙන් ගැටලුවට මේ විදිහට ඔබට පැහැදිලි කරාම ඔබට හොඳට තේරෙනවා මේ පාඩම ඇතුලේ අපේ චූටි දූල පුතාලා 6 පන්තියේදීම මොනවද මේ ඉගෙන ගන්න කියලා. හරි වටිනව නේද? හොඳයි දුවේ පුතේ. අපි යමු ඉස්සරහට. ඊළඟ ගැටලුව. 4 වෙනි ගැටලුවේ කියනවා යම් සංඛ්‍යා සමූහයක එකතුව වගේම සාමාන්‍ය ගියත් කොපමණද කියලා හොයාගන්න ඕනලු. හරි අපි හොයමු මේක. කිසි ගැටලුවක් නැහැ. අපට හොයාගන්න පුළුවන් මේක. අපි ආරම්භ කරමු. මෙන්න දුවේ පුතේ ආරම්භය. මට වැඩි ඉඩක් අවශ්‍ය වෙනවා මේ වෙලාවේ නම්. ඊට පස්සේ පුතේ ආරම්භයට පස්සේ මොකද්ද? ආදානයක් එනවා. සංඛ්‍යා සමූහය ආදානය කරන්න ඕන. ආදානය සඳහා මෙන්න මේ සමාන්තර ආශ්‍රය හැඩය මම ගන්නවා. මම වර්ණය වෙනස් කරන ඔබට පහසුවෙන් අඳුර ගන්න පුළුවන් විදිහට. හොඳයි. අතන ලියනවා දුවේ පුතේ මං සංඛ්‍යා ආදානය කිරීම මං හිතාමතා වචනයක් අඩු කළා පුතේ සංඛ්‍යා සමූහය කියන එක. හොඳේ. සංඛ්‍යා සමූහය ආදානය කිරීම.
මං ඉඩකඩ සීමිත නිසා සංඛ්‍යා ආදානය කිරීම කියලා කෙටියෙන් ලිව්වා. හොඳයි. ඊට පස්සේ මේ ආදානය කරපු සංඛ්‍යා ටික කිසියම් ක්‍රියාවලියකට යොදවන්න ඕන. මම මේ ක්‍රියාවලිය නිරූපණය කරන්න යන්නේ ඊ හිසට ඉඩ තියලා මං ක්‍රියාවලිය ගන්නවා. පුතේ අඳිනවා මේ විදිහට. අපි ඊ හිසත් ඇඳලිමු. හොඳයි. ඊට පස්සේ මෙතන මොකද්ද වෙන්නේ පුතේ? ක්‍රියාවලිය මොකද්ද? අර සංඛ්‍යා ටික එකතු කිරීම නේද? මම ඔබට කිව්වනේ. ඔබ සරලව ලියන්න. සංඛ්‍යා එකතු කිරීම. හරි. හොඳයි දුවේ පුතේ. එහෙනම් සංඛ්‍යා එකතු කිරීම. දැන් බලන්න ආරම්භය අපි ගත්ත සංඛ්‍යා ටික ආදානය කරා. ආදානය කරලා ඊට පස්සේ සංඛ්‍යා ටික පුතේ ක්‍රියාවලියකට යොමු කරා, කාර්යයකට යොමු කරා. මොකද්ද? සංඛ්‍යා එකතු කිරීම. දැන් සංඛ්‍යා එකතු කළා අපට ලැබෙන්න ඕනේ යම් දෙයක්. මොකද්ද පුතේ? එකතුව. හරි. අපි එකතුව ප්‍රතිදානය කරමු. දැන් චූටි දූල පුතාට පොඩි ගැටලුවක් එයි මේක ඇතුලේ. මම පැහැදිලි කරලා දෙන්නම්, කලබල වෙන්න එපා. මෙතන ඔබට කාර්යයන් දෙකක් කරන්න තියෙනවා. කාර්යයන් දෙකම එකක් පසුපස එකක් කරන්න වෙන්නේ. අවසානයේ මේ දෙකම ඉල්ලනවා. මොකද්ද පුතේ? අවුට්පුට් එක විදිහට එකතුව සහ සාමාන්‍ය අගය කියන එක. හරිනේ? එකතුව සහ සාමාන්‍ය අගය කියන දෙකම ඉල්ලනවා. අපි එකතුව හොයාගෙන නිර්මාණය කරගෙන එයින් තමයි සාමාන්‍ය අගය හොයන්න වෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම එකතුව අපිට හොයාගන්න වෙනවා. එයින් තමයි සාමාන්‍ය අගය ගණනය කරන්න වෙන්නේ. අවසානයේ මේ දෙකම ප්‍රතිදානය වෙලා තියෙන්නත් ඕන. දූල පුතාලට මෙතන ක්‍රම දෙකක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි ඔයාලට පුළුවන් මෙතනම එකතුව ප්‍රතිදානය කරන්න. ඒ කියන්නේ ඊළඟ පියවරට එකතුව ප්‍රතිදානය කරන්න. හරි නේද? ඊට පස්සේ සාමාන්‍ය අගය ගණනය කළා සාමාන්‍ය අගය ප්‍රතිදානය කරන්න. එහෙම නැත්නම් එකතුව මෙතන එකතු කිරීම තියලා සාමාන්‍ය අගය ගණනය කිරීමත් කළා අවසානයේ එකතුව සහ සාමාන්‍ය අගය ප්‍රතිදානය කරන්න පුළුවන්. අපි මේ දෙකෙන් පළවෙනි ක්‍රමය පාවිච්චි කරමු. ඒකත් හුරු වෙන්න. වඩා නිවැරදි වෙන්නේ ක්‍රමය නිසා. හරි. මොකද්ද පුතේ? සංඛ්‍යා ටික එකතු කරා. එකතු කරලා දැන් මේ එකතුව අපි ප්‍රතිදානය කරන්නයි යන්නේ. හරි. මට අවශ්‍යයි ප්‍රතිදානය කරන හැඩතලය අපි නිල් පාටින් ගත්තේ. මෙන්න ආදානය කළ මෙන්න ප්‍රතිදානය කරනවා. මොකද්ද පුතේ? ප්‍රතිදානය කරන්නේ එකතුව ප්‍රතිදානය කිරීම. දරුවෙකුට ඕනනම් පුළුවන් මෙතන ගන්න ක්‍රියාවක්ම දාලා එකතුව ලබා ගැනීම කියලා ඒක ඇත්තට සාර්ථක ක්‍රමයක් නෙවෙයි, ලියන්න එපා. ඒක වැරදි වෙනවා. හරිනේ පුතේ? ඔබට හිතෙයි. අතන ලියන්න පුළුවන් නේ ඔබට හිතෙයි එහෙම ලියන්න එපා. හරිනේ පුතේ? right. එහෙනම් සංඛ්‍යා එකතු කිරීම, එකතුව ප්‍රතිදානය කිරීම. දැන් අපිට තව වැඩක් කරන්න තියෙනවා පුතේ. එකතුව ප්‍රතිදානය කළා අපිට එතනින් මේ කාර්යය අවසන් කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා තවත් කාර්යයක් කරන්න. මොකක්ද දුවේ පුතේ? අපට තිබෙනවා තව ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තමයි සාමාන්‍ය අගය ගණනය කිරීම. මෙන්න එහෙනම් සාමාන්‍ය අගය ගණනය කිරීමට අදාළ ඍජු කෝණාශ්‍ර කොටුව මම ඇඳා. හරි නේද? මේක තුල ලියන්න ඕන පුතේ. සාමාන්‍ය අගය ගණනය කරන විදිය. කොහොමද පුතේ කරන්නේ? එකතුව සංඛ්‍යා අපි දෙක කමාවක් දාමු. සංඛ්‍යා ගණනින් බෙදීම. දැන් මේ ඉහලින් ආපු එකතුව සංඛ්‍යා ගණනින් බෙදලා අපි මේ පහලට ඒ ආකාරයෙන්ම ගලාගෙන යනවා. දැන් මේ හොයාගත්ත මොකද්ද පුතේ හොයාගත්තේ අපි? සාමාන්‍ය අගය අන්නය ප්‍රතිදානය කරන්න ඕන. මම ප්‍රතිදානයක් නිසා නිල් පැහැය ගත්ත පුතේ.
අපි මෙතන ලියන්න ඕන මොකක්ද අපි ලියන්නේ සාමාන්‍ය අගය ප්‍රතිදානය කිරීම කියලා. ඔබට ලියන්න පුළුවන් සාමාන්‍ය අගය ලබා ගැනීම. එකතුව ලබා ගැනීම සාමාන්‍ය අගය ලබා ගැනීම මේ ක්‍රම කැමති එකෙන් ලියන්න ගැටලුවක් නෑ දුවේ පුතේ ඔක්කොම හරි. හොඳයි චූටි දුවේ පුතේ මෙන්න පුතේ අපි සංඛ්‍යා සමූහයක එකතුව හෙව්වා සාමාන්‍ය අගය හෙව්වා ඒක ගැලීම් සටහනක් තුල දැක්කුවා අපේ වැඩේ ඉවරයි නේද? නෑ තව ඉවර නෑ. මොකද්ද පුතේ කරන්න ඕන? අපේ ප්‍රෝග්‍රෑම් එක තාම රන් වෙනවා. මොකක්ද මං ඒ කිව්වේ? අපි යෙදු මෘදුකාංගයක් හදලා මේ විදිහට තිබ්බනම් යෙදු මෘදුකාංගයේ අවසාන නැහැ තාම රන් වෙවි තියෙනවා. ඒක අවසන් කරන්න ඕන. එහෙනම් පුතේ අපි මොකද කරන්න ඕන? මෙහි අවසානය දක්වන්න ඕන. අවසානය. හොඳයි මගේ චුටි දරුවෝ දන්නව ටිකක් සංකීර්ණ කාර්යයක් ආවොත් මේ වගේ ටිකක් තරමක් සංකීර්ණ ගණනය කිරීම සහිත ගැටළු විසඳීමක් ආවොත් කොහොමද ඒක පෙළගස්ස ගන්න කියලා. දෙවාරයක් අපි ලිව්වා අපි මෙතනදී අවස්ථා දෙකකදී ප්‍රතිදානයන් කිරීම සටහන් කළා. මතකයි නේද? හොඳයි චුටි දුවේ පුතේ. මේ මොකද්ද තියෙන්නේ? අපි හිතමු මේක මෙන්න මෙහෙම යම් සංඛ්‍යා සමූහයක එකතුව සහ සාමාන්‍යගේ කොපමණද කියලා ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. මේක අපි පරිගණක අනුසාරයෙන් විසඳන්න උත්සාහ ගන්නවා. ඒ සඳහා අපට අවශ්‍ය වෙන පුතේ යෙදු මෘදුකාංගයක් නිර්මාණය කරන්න. එතකොට යෙදු මෘදුකාංගය නිර්මාණය කරනකොට යෙදු මෘදුකාංගය මේ අවුට්පුට් දෙකම මොනවද එකතුව සහ සාමාන්‍යගේ කියන ප්‍රතිදානයන් දෙක ලබා දෙන්න නම් ඇතුලේ යෙදු මෘදුකාංගය තුල සිද්ධ වෙන්න ඕන ක්‍රියාවලිය මොකක්ද කියලා අපි හොයා ගන්නවා. අපි නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒක ඇල්ගොරිතමයක් වශයෙන් හඳුනාගෙන අපි මේක ගැලීම් සටහනක් තුලට පරිවර්තනය කරලා ලියාගත්තා. මෙන්න මේ ගැලීම් සටහන මෙතන තියෙනවා. හරි නේද? මේ අනුව මෘදුකාංගයක් නිර්මාණය කළා, පරිගණකයේ ස්ථාපනය කළා, ඉන්ස්ටෝල් කළා. අපි මේ විදිහට සංඛ්‍යා සමූහයක් එකතු කරන්න සහ සාමාන්‍යයෙන් හොයන්න විධානයක් ලබා දුන්නම මෙන්න මේ විදිහට තමයි ඒ කාර්ය යෙදු මෘදුකාංග අභ්‍යන්තර සිද්ධ වෙන්නේ. මෙහෙම සිද්ධ වෙලා මේ අවුට්පුට් එක දෙනවා. එතකොට අපි හඳුනා ගනිමු මෙතන තියෙන ආදානයන් මොනවද? මෙන්න පුතේ ආදානය හරි. කෝපුතේ process සැකසීම් එහෙම නැත්නම් ක්‍රියාවලින් මෙන්න මෙයා ක්‍රියාවලියක් තනි එක් ක්‍රියාවලියක් පමණක් නෙමෙයි තිබෙන්නේ. ක්‍රියාවලිය තව එකක් තියෙනවා සංඛ්‍යා ගණන බෙදීම මෙයත් ක්‍රියාවලියක්. එතකොට මේ දෙකම එකයි ක්‍රියාවලින්. ඊට පස්සේ මේ තියෙන්නේ පුතේ ප්‍රතිදානය. තවත් ප්‍රතිදානයක් තියෙනවා මේ තියෙන්නේ ප්‍රතිදානය. ඔන්න මම ඔබට පෙන්නනවා ආදානය ක්‍රියාවලිය සහ ප්‍රතිදානය මෙන්න මේ කාරණා මොනවද කියලා මේ ඉන්නේ දෙන්න. හොඳයි පැහැදිලි නේද පුතේ? එහෙනම් අපි ගැටලු විසඳීමට අදාළව අපි කරනු ලබන ගැලීම් සටහන ඇඳීමේ 4 වෙනි කොටසත් නිම කරා අපි යමු 5 වෙනි ගැටලුවත් එක්ක මේ ගැලීම් සටහන් විසඳීම තවදුරටත් හුරු වෙන්න. 5 වෙනි ගැටලුව. ඔබ අපි කතා කරමු තේ කෝප්පයක් හදාගන්නේ කොහොමද කියන ගැටලුව. බලමු ඉක්මනට මේක කොහොමද කරන්නේ කියලා චුටි දුවේ පුතේ. මම පොඩ්ඩක් මේක ඉඩ හදා ගන්නම්. හොඳයි. right. තේ කෝප්පයක් සාදාගන්නේ කෙසේද කියන ගැටලුව අපට මතුවුණාම අපි කොහොමද බලමු මේක විසඳගන්නේ. අපි යමු මේ සඳහා වැඩසටහන ආරම්භ කිරීම මෙන්න පුතේ අපේ මෘදුකාංගයේ ආරම්භයක් තිබෙන බව දක්වනවා. මේ තුල මම සටහන් කරනවා ආරම්භය කියලා. හොඳයි. ඊට පස්සේ බලමු පහලට
වැඩසටහන ගලාගෙන ඒම අපි දක්වනවා. ඊට පස්සේ අපට අවශ්‍ය වෙන ආදානයන්. පොඩක් අපි බලමු පුතේ. තේ කෝප්පයක් සාදා ගන්න ක්‍රියාවලිය. මොනවද කරන්නේ පුතේ? ආදානය කරන්නේ තේ කොළ, උණු වතුර, සීනි. මෙන්න මේවා නේද? මේවා ආදානය කරලා අපි කාර්යයන් කිහිපයක් කළා අවසාන තේ කෝප්පය අවුට්පුට් කරගන්න ප්‍රතිදානය කරගන්නවා. හරි බලමු පුතේ. එහෙනම් මොකද්ද මුලින්ම බලන්න තියෙන්නේ? ආරම්භයෙන් පස්සේ ආදානයක් අපට අවශ්‍ය වෙනවා. මම ආදානය මේ විදිහට ගන්නවා. හරි. ඔන්න ආදානය. ආදානය කරන්නේ ඇත්තට මොනවද පුතේ? අපි මෙතන වතුර උණු කරගන්න නිසා අපට ආදානයෙන් වශයෙන් ඉතුරු වෙන්නේ තේ කොළ සහ සීනි. අපි මේ දෙක ලියා ගමු. හරි. තේ කොළ සීනි ආදානය. හරි. අපි පහළට ගැලීම දක්වමු. අපි ඊළඟට කරන්නේ මොකද්ද පුතේ? ක්‍රියාවලියක්. පළවෙනිම ක්‍රියාවලිය තමයි අපි වතුර රත් කරගන්නවා. නේද? බොයිලින් රාජකාරියක් අපිට තියෙන්නේ. වතුර රත් කිරීම නැත්නම් උණු කිරීම. අපි උණු කිරීම කියලාම ගමු දුවේ පුතේ. හරි. වතුර උණු කිරීම. ඊට පස්සේ ඊළඟ කාර්යය තමයි ඔබට මතකයි. මොකද්ද පුතේ? අපි කරේ ඊළඟ කාර්යය තමයි අපි තේ කොළ එකතු කරා උණු වතුරට. තේ කොළ එකතු කරමු දැන්. තේ කොළ උණු වතුරට එකතු කිරීම. හරි. මේ විදිහට සරලව ලියාගෙන ගියාම හරි දුවේ පුතේ. ඊට පස්සේ ඊළඟ පියවරට ගමන් කරමු. මේ ඊ හිස සමග ඇරෝ එකත් එක්ක මට අවශ්‍යයි තවත් ප්‍රොසෙස් එකක්. මෙතෙන්දි කරන්නේ මං කව කාරණා මෙතෙන්දි වෙනස් වෙනවා කියලා කාරණාව මොකද්ද පුතේ? කාරණා කිහිපයකට මං කිව්වා ඔබට පුළුවන් කෙලින්ම මේකට සීනි එකතු කරලා තේ කෝප් එකකට දාලා පිළිගන්වන්න. එහෙම නැත්නම් තේ කෝප් එකට දාලා පස්සේ සීනි එකතු කරන්න පුළුවන්. ඒ කරුණු දෙක වෙනස් වුණාට කමක් නැහැ. හරි නේද? එහෙම වෙනස් කරලා අනුපිළිවෙලට ලියා ගන්න හැබැයි හොඳයි. මෙතන මං කියනවා සීනි එකතු කර ගැනීම නේද? තේ සඳහා සීනි. මම මුලින්ම ලිව්ව වචනම නෙමෙයි. මතකයිනේ? වෙනස් කරා. තේ සඳහා සීනි එකතු කර ගැනීම. වෙනස් කරලා ලියන්නේ මේවා කටපාඩම් කරගන්න එපා. අවබෝධයෙන් ඔබ මේවා ලියන්න අවශ්‍ය නිසා. හරිද? එක් නිශ්චිත වචනයක් දෙකක් කියලා නැහැ. මේක මෙවම එන්න ඕනේ කියලා නෑ චොටි දුවේ පුතේ. ඔබට පුළුවන් නිදහසේ ලියන්න. තේ සඳහා සීනි එකතු කර ගැනීම. අපි ඊළඟ ඊ හිස දාගනිමු. හොඳයි. දැන් මොකද කරන්න තියෙන්නේ? කප් එකකට දාන්න ඕනේ. කෝප් එකකට වත් කර ගන්න ඕන. ඒකත් කාර්යයක්. ක්‍රියාවලියක්. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලිය කෝප්පයකට තේ වත් කිරීම. හරි. දැන් පිළිගැනීමට සූදානම්. එහෙනම් අවුට්පුට් කරන්න ඕන තේ කෝප්පයක්. මෙතන අහලා තියෙන්නේ තේ කෝප්පයක් සාදගන්නේ කෙසේද කියලා. ආයි ගමු. මෙතන අහලා තියෙන්නේ තේ කෝප්පයක් සාදාගන්නේ කෙසේද කියලා. හරිනේ චොටි දුවේ පුතේ. එහෙනම් අපි පහළට ගමන් කරලා අපි බලමු කොහොමද අවුට්පුට් එකක් පෙන්වන්නේ කියලා. මෙන්න මේක තමයි පුතේ අවුට්පුට් එක. අවුට්පුට් එක තුල පෙන්වන්න ඕන තේ කෝප්පය ප්‍රතිදානය වෙන බව. එහෙනම් මෙතන ලියන පුතේ.
තේ කෝපය ප්‍රතිදානය කිරීම කියන වචනේ ගන්න නැතුව අපි තේ කෝපයක් වගේ දෙයක් නිසා කියමු පිළිගැන්වීම කියලා. තේ කෝපය පිළිගැන්වීම. එහෙනම් දුවේ පුතේ අපේ මේ වැඩසටහනට අදාළව මේ මෘදුකාංගය සකස් කිරීමට අදාළව අපි ගැලීම් සටහන අවසන් කරන්න යන්නේ අපට අවසාන වශයෙන් අවශ්‍යයි මෙන්න මේ අවසානයේ කියන සංකේතය පාවිච්චි කරන්න. මම මෙතන ලියනවා හොඳයි චූටි දුවේ පුතේ මෙන්න අපේ 5 වෙනි ගැටලුව තේ කෝපයක් සාදාගන්නේ කෙසේද? මෙන්න මේ ගැටලුව අපි පරිගණක අනුසාරයෙන් විසඳනවා කියලා අපි හිතුවොත් එහෙමනම් අපිට ඒ සඳහා යෙදුම් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. මොකද්ද පුතේ? යෙදුම් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. යෙදුම් මෘදුකාංගයක් නිර්මාණය කරන්න නම් මේ ගැටලුව අපි විශ්ලේෂණය කරලා හඳුනගෙන ඒ සඳහා විසඳුමක් නිර්මාණය කරන්න ඕන. විසඳුමට අදාළ පියවරයන් ටික පිළිවෙලින් දක්වන්න ඕන. අපි මේ පිළිවෙලින් දැක්වීම රූපමය ආකාරයෙන් නැත්නම් ගැලීම් සටහනක් විදිහට මෙන්න මෙතන කළා. දැන් ඔබට මේක හොඳට පැහැදිලි. අපි තව ගැටලු දෙකක් සාකච්ඡා කරනවා. ඉන් 6 වෙනි ගැටලුව අපි ගමු ලී පුටුවක් සාදගන්නේ කෙසේද? ලී පුටුවක් සාදා ගන්න මොකක්ද අපි සාමාන්‍යයෙන් කරන්නේ? මෙන්න මේක පරිගණක අනුසාරයෙන් විසඳුවොත් කොහොමද මේ ෆ්ලෝ chart එක එන්නේ කියලා බලමු. හරි. අපි වැඩේ පටන් ගමු පුතේ. මුලින්ම අපි මේක ආරම්භ කරන්න ඕන. අපි එහි ලියන්න ඕන ඔබට මතකයි මොකද්ද චූටි දුවේ පුතේ ආරම්භය කියලා. පහළට ගැලීමක් පෙන්වන්න අවශ්‍යයි. මෙන්න මං එකක් පෙන්නුවා. ඊට පස්සේ මොකද්ද දුවේ පුතේ අපි ආදානය පෙන්눔 කරන්න ඕන. මෙන්න හැඩය මම නිල් පාටින් ආදානය සඳහා වන කොටුව වෙනම පාටකින් පෙන්නනවා. ආදානය කරන්නේ මොනවද චූටි දුවේ පුතේ? අපි ආදානය කරනවා ලී ආදානය කිරීම නේද? ලී ලබා ගැනීම කියලා ලියමු. මේවර ගණිතමය කර්ම නොවන නිසා මම මෙහෙම ලියනවා. ලී ලබා ගැනීම. හරි නේද පුතේ? හරි. මේක තමයි මුලින්ම කරන්නේ. ඊට පස්සේ අපි මේ කාර්යයන් නැත්තම් ක්‍රියාවලින් තුලට මේක යොමු කරන්න ඕන ලබාගත් ලී ටික මෙන්න සම්බන්ධතාවය මම පෙන්නුවා. ඊට පස්සේ මෙන්න තියෙනවා පළවෙනි වැඩේ. මොකක්ද පුතේ? පළවෙනි වැඩේ තමයි අපි ලබාගත් ලී ටික කපා ගන්න ඕන. ලී කපා ගැනීම. අපිට අවශ්‍ය පරිදි ලී ටික කපා ගන්න ඕන. එච්චරයිද? නෑ. ලී කපාගත්ත පමණින් පුටුවක් නිර්මාණය වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. එහෙනම් මොකක්ද අපි කරන්නේ? ලී කපාගත්ත පමණින් පුටුවක් නිර්මාණය වෙන්නේ නැති නිසා කපාගත්ත ලී ටික පුටුවක් හැදෙන විදියට අවශ්‍ය පරිදි සවි කරගන්න ඕන. එහෙනම් අපි ඒ කොටස බලමු. ඊළඟ කාර්ය නැත්තම් ක්‍රියාවලිය අර කපාගත් ලී අවශ්‍ය පරිදි සවි කිරීම. කපාගත් ලී අවශ්‍ය පරිදි මොකක් අවශ්‍ය පරිදිද? පුටුවක් නිර්මාණය වන පරිදි සවි කර ගැනීම. කපාගත් ලී අවශ්‍ය පරිදි සවි කර ගැනීම. ඊට පස්සේ එහෙම සවි කරගත්ත ගමන් අපට මොකද්ද වෙන්නේ පුතේ? අපට ලැබෙනවා පුටුව. ඒ පුටුව තමයි ප්‍රතිදානය වෙන්නේ. මෙන්න අපට අවශ්‍ය ප්‍රතිදානය මං නිල් පැහැයෙන් පෙන්වනවා. ආදානය සහ ප්‍රතිදානය දෙකම ඔබට වෙන් කළ අඳුර ගන්න පහසු වෙන්න චූටි දුවේ පුතේ. මොකක්ද පුතේ අපි ප්‍රතිදානය කොටුව තුල ලියන්නේ? මෙතන ලියනවා පුටුව ලබා ගැනීම. එහෙම ලිව්වම හරි. ඕකේ. දැන් ප්‍රතිදානය සිද්ධ වුණා. එහෙනම්
මෙතනින් එහාට අපි වැඩසටහන ගලාගෙන යන්නේ අවසානය දෙසට. ඒ නිසා මම ඔබට මෙහි අවසානය ගන්න විදිය පෙන්නනවා. හරි. අපි අවසානය කරා ගියා. අපි ලියමු මේක ඇතුළේ දුවේ පුතේ අවසානය කියලා. හොඳයි චූටි දුවේ පුතේ මෙන්න ලී පුටුවක් සාදාගන්නේ කෙසේද කියන ගැටලුව අපි පරිගණක අනුසාරයෙන් යෙදුම් මෘදුකාංගයක් භාවිතයෙන් විසඳනවා කියලා උපකල්පනය කළොත් ඒ සඳහා නිර්මාණය කළ යුතු යෙදුම් මෘදුකාංගයට අදාළ ඇල්ගොරිතමය ගැලීම් සටහනක් තුළ දැක්වුවා. මේ දක්වලා තියෙන එක. පැහැදිලි නේද? එහෙනම් අපි 6 වෙනි ගැටලුවත් ඉතා සාර්ථක ලෙස ගැලීම් සටහනක් තුළ නිරූපණය කරා. අපි යමු මේ පාඩම් කොටසේ අවසාන ගැටලුව වන 7 වෙනි ගැටලුවට සරුංගලයක් සාදාගන්නේ කෙසේද කියලා බලන්න. හොඳයි. මේකත් හරිම ලේසි රසවත් වැඩක්. ඔබ කැමති සරුංගල් අරින්න නේද? අපි කලින් කතා වුණා වගේ. මෙන්න එහෙනම් අපි මේ ඇල්ගොරිතමය නිර්මාණය කරන්න යන්නේ ගැලීම් සටහනක් වශයෙන්. ඔබ දන්නවා සුපුරුදු පරිදි ආරම්භය අවශ්‍යයි. ගැලීම් සටහනක් නිසා පහළට ගලාගෙන යෑම නැත්නම් දිශාවලට ගලාගෙන යාම අවශ්‍යයි. සරුංගලයක් හදන්නේ කෙසේද පුතේ? ඉරටු හෝ උණ කෝටු අරගන්න ඕන. පාට පාට කොළ අවශ්‍ය වෙනවා, නූල් අවශ්‍යයි, මැලියම් අවශ්‍යයි. පාප්ප වර්ගයක් හෝ මොනවාරි අලවන්න පුළුවන් මැලියම් වර්ගයක් අවශ්‍යයි. මෙන්න මේ ටික පුතේ ආදානය කරන්න ඕන ඉස්සෙල්ලම. මෙන්න එනම් ආදානය. හරි. මේක ඇතුළේ අපි මොනවද ලියන්නේ? අපි ආදානය කරන දේවල්. මම ලියනවා උණපතුරු කියලා. කලින් ලිව්වේ ඉරටු. උණපතුරු කමා නූල් කමා මැලියම් කමා පාට කොළ. හරිනේ පුතේ? ලබා ගැනීම නැත්නම් සපයා ගැනීම. හරිනේ? ලබා ගැනීම එහෙම නැත්නම් සපයා ගැනීම ඔබ ආදානය කිරීම කියලා ලිව්වොත් ලොකු වරදක් නැහැ. නමුත් ගැලපෙන්නේ ලබා ගැනීම කියන එක. හරි. ඊට පස්සේ ගැලීම් සටහනක් තුල අපි මේ දත්ත ගැලීම මේ කාර්යයන් තුල ගැලීම පෙන්වමු. දැන් මේකට මොකද කරන්නේ? අපි ක්‍රියාවලි පෙන්වන්න ඕන. මොනවද අපි ගත්ත ක්‍රියාවලි? ඉස්සෙල්ලම උණපතුරු අරගෙන නෑ කලින් අපි කිව්ව ඉරටු කියලා. මේක නම් උණපතුරු අරගෙන සරුංගලේ සැලැස්මට බඳින්න ඕන. එහෙනම් ගමු අපි මේක අපි තෝරගත්තා. උණපතුරු නූල් වලින් බැඳීම. තව දරුකට ලියන්න පුළුවන් උණපතුරු හා නූල් වලින් සරුංගලේ හැඩය බැඳීම සරුංගලේ බැඳීම. හරිනේ? සරුංගලේ බඳිනවා විතරයි. ඊට පස්සේ ගැලීම් සටහනක් තුල මෙන්න අපි ගැලීම දක්වන්න ඕන ඊළඟ පියවරට. ඊළඟ පියවර මොකද්ද? එයත් ක්‍රියාවලියක්. දැන් මෙහෙම සරුංගලේ බැඳලා ඉවරයි. මේකට කොළ ලවන්න ඕන, නූලක් සවි කරන්න ඕන. මුලින්ම මොකද කරන්න පුතේ? පාට කොළ ඇලවීම. මම මේ මුලින්ම කියලා අදහස් කරේ ඊළඟට තියෙන කාරණා දෙකෙන් මුලින් කරන්න කියන එක. හරිනේ පුතේ? කොළ ඇලවීමයි නූල් සවි කිරීමයි දෙකෙන් මම දානවා පාට කොළ ඇලවීම. ගැලීම් සටහන් තුල අපි මේ ගැලීම පෙන්නමු මෙන්න. ඊට පස්සේ තවත් තියෙනවා කාර්යයක්. ඒ කාර්යය මොකක්ද? මේකට දිග නූලක් සවි කිරීම, නූල් පන්දුවක් සවි කිරීම. අපි එහෙම ලියමු මේක පුතේ. දිග කෑල්ල අවශ්‍ය නම් දාන්න දිග කියලා. හරිද? නූල්
පන්දුවක් සවි කිරීම නැත්තම් ගැට ගැසීම කියලා කියන්නත් පුළුවන්. නූල් පන්දුවක් සවි කිරීම එහෙම නැත්තම් ගැට ගැසීම. එහෙම කියන්න පුළුවන්. හරි. ඊළඟට අපි යනවා පුතේ ඊළඟ සම්බන්ධ කිරීම ඊළඟ පියවරට කැලීම පෙන්නමු. දැන් මේ ටික සවි කරලා දැන් සරුංගලය නිර්මාණලා අවසන්. උණපතුරු වලින් නූල් වලින් සරුංගලේ බැඳ කොළ ඇලෙව්වා නූල් පන්දුව දිගට සවි කරා. දැන් පුතේ අපට අවුට්පුට් එක ලැබෙන්න ඕන. මෙන්න අවුට්පුට් එක. අවුට්පුට් එක මොකක්ද ලැබෙන්නේ දුවේ පුතේ? අවුට්පුට් එක විදිහට ලැබෙන්නේ අපට සරුංගලය. ඒ නිසා ලියනවා සරුංගලය ලබා ගැනීම. හරි නේද? සරුංගලය ලබා ගැනීම. වැඩේ හරි පහසුයි. මෙන්න පුතේ වැඩේ ලස්සනට අපි කරා. අපි ඊළඟ පියවරට ගලාගෙන යෑම ඇඳලා අපි අපේ ප්‍රෝග්‍රෑම් එක මේ වැඩසටහන එහෙම නැත්නම් මේ සරුංගලය සාධන මෘදුකාංග කියලා හිතුවොත් අන්න ඒක නතර වෙන්න ඕන. අවසන් කරන්න ඕන. මෙන්න මෙහෙම අවසන් කරමු. කොහොමද? අවසානය කියලා. ඔබ මේක දන්නවා. හොඳයි දුවේ පුතේ. අපි 7 වෙනි ගැටලුවත් විසඳුවා. මොකද්ද? සරුංගලයක් සාදා ගැනීම කියන ගැටලුව පරිගණකය භාවිතයෙන් විසඳනවා කියලා උපකල්පනය කළොත් අපි එතෙන්දි බලනවා කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඒ කියන්නේ පරිගණකය භාවිතයෙන් අපි මේක කරනවා කියලා හිතුවොත් අපි ඒ සඳහා යෙදුම් මෘදුකාංගයක් නිර්මාණය කරන්න ඕන. මේ ගැටලුව විසඳ ගැනීම සඳහා යෙදුම් මෘදුකාංගයක් නිර්මාණය කරගන්න ඕන. ඒ යෙදුම් මෘදුකාංගය නිර්මාණය කිරීමට අදාළ ඇල්ගොරිතමය ගැලීම් සටහනක් විදිහට අපි මෙතන පෙන්වනවා. සම්පූර්ණ අපි කතා කරපු ගැටලු 7ම අවසානයේ එකිනෙක ගැටලු අවසානයේ මම ඒ කරපු කාර්ය අපේ ගැලීම් සටහන ඇඳීම ඇල්ගොරිතම යෙදුම් මෘදුකාංග අතර සම්බන්ධතාවය ඔබට පැහැදිලි කරා. ඒ නිසා අපේ චූටි දූල පුතාලා හරි ලොකු ඇඩ්වාන්ස් වැඩක් මේ කරන්නේ. 6 ශ්‍රේණියට ආව ගමන් ඔබ හරබර දෙයක් කරන්නේ. ප්‍රෝග්‍රෑමින්. මොකද්ද වචනේ පුතේ? ප්‍රෝග්‍රෑමින් වැඩසටහන් හදන්න. මෘදුකාංග හදන්න අවශ්‍ය මූලිකම අඩිතාලම. මූලික පුහුණුව තමයි මේ ලබා ගන්න අත්පොත් තිබ්බ කියලා හිතා ගන්න. ඒ නිසා මං හිතනවා මේ අපි කතා කරපු මේ පාඩම් මාලාවෙන් ඔබට ඉතා හොඳ දැනුමක් එකතු වුණා දුවේ පුතේ. කොහොමද ගැලීම් සටහන් අඳින්නේ? කොහොමද ඇල්ගොරිතම ලියන්නේ? මොකද්ද ගැටලු විසඳීමේ ක්‍රියාවලිය? ඒ සමග යෙදුම් මෘදුකාංගවල සම්බන්ධතාවය සහ පරිගණකයේ සම්බන්ධතාවය. එහෙනම් හොඳ චූටි දරුවෝ හොඳට ජලය පානය කරමින් අපේ පාඩම් සමග එකතු වෙලා ඉන්න. එතකොට ඔබට මේවා ඉතා හොඳින් පරිශීලනය කරන්න පුළුවන්. මම මේ කිව්වේ ඔබේ ඇස් වලට වෙන හානිය අඩු කරගන්න පුළුවන්. ඩිජිටල් තිර නිතර බලද්දී ඇස් වියලීම සිද්ධ වෙනවා. හොඳට විවේක ලබා ගන්න පුතේ. නිතර විවේක සහිතව ඇස් මෙහෙම තිරෙන් ඉවතට අරගෙන යන්න. 6 චූටි දූල පුතාලා චූටි කාලෙම ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න පරිගණකයේ සමග වැඩ කරද්දී. ඒ නිසා මම මේක කියන්නේ. එහෙම නිතරම ඇස් ඉවතට යවලා ටිකක් දුර බලන්න මේ වෙලාවේ ඔබට හොඳ විවේකයක් ගන්න ඇස් වලට විවේකයක් සහිතව මේ අපේ පාඩම් මාලාවත් එක්ක ඉන්න දැනුම එකතු කරගන්න මේවා නැවත පුහුණු වෙන්න. හොඳයි. එහෙනම් දුවේ පුතේ අපි මේ ඉන්නේ ඔබේ 6 ශ්‍රේණිය ICT සිලබස් එක ඇතුලේ 5 වෙනි පාඩමේ ඔබේ ICT කියවීම පොතට අදාළව තියෙන සියලුම સિદ્ધාන්ත කරුණු ටික අපි කතා කරලා ඉවරයි. දැන් එහෙනම් අපට තිබෙන්නේ ඔබේ වර්ක්බුක් එක අතර ගන්න වර්ක්බුක් එකේ තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. එහෙනම් අපි ඊළඟ පාඩම් කොටසෙන් අපේ වැඩ පොතේ තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරමු.